ආයිබෝන් හැමෝටම අපි අද කතා කරන්නේ ඕ පටන් ගත්ත මුල ඉඳලම කතා කරන්නේ නිව්ටන්ගේ නියම වල තියෙන අන්තිම කොටස විදිහට තියෙනවා දෙවන නියමයේ ඇප්ලයි කිරීමක් තියෙන අපිට අවස්ථිතික නොවන රාමු යටතේදී නිව්ටන්ගේ දෙවන නියමයේ යෙදීම. ඉතින් මේකත් විභාග අවස්ථාවක් විදිහට අපිට දීලා තියෙනවා. ඉතින් විභාග අවස්ථාවල තියෙන කොටස් එක්ක තමා ළමයි අපි මේ කියන කොටස් ටික ගොඩනගලා තියෙන්නේ. මොකද මෙන් ඉදිරියට මේ අවස්ථා හතර දුන්නට පස්සේ ආයේ තව අවස්ථා නිව්ටන්ගේ දෙවන නියමයේ යෙදීම් කියලා නැහැ. මේ යෙදීම් වල අපි බෙදා ගන්න නිව්ටන් නියමයේ තියෙන සූත්‍රය මාන වල වෙනසක් ඇති නොවෙන්න. මාන වල වෙනසක් ඇති නොවෙන්න මානේ වශයෙන් සත්‍ය වෙන පරිදි තමයි බෙදාගන්නේ. හරි ඔයගොල්ලෝ සටහන් කරන්න අවස්ථිතික නොවන රාමුවකදී නිව්ටන්ගේ දෙවන නියමයේ යෙදීම. අවස්ථිතික නොවන රාමුවකදී නිව්ටන්ගේ දෙවන නියමයේ යෙදීම. ඒක තමයි අපේ මාතෘකාව. අවස්ථිතික නොවන රාමුවකදී දෙවන නියමයේ යෙදීම. අවස්ථිතික නොවන රාමුවකදී නිව්ටන්ගේ දෙවන නියමය ඔන්න අවස්ථිතික නොවන රාමුවකදී නිව්ටන්ගේ දෙවන නියමය තමයි අපි ඔය දැන් කතා කරමින් ඉන්නේ. එතකොට මේක යටතේදී දැනගත යුතු ප්‍රධානම කාරණාව තමයි අවස්ථිතික නොවන රාමුවක් කියලා කියන්නේ ත්වරණය වන රාමුවක්. විශේෂයෙන් අපි මෙහෙම හිතමු. අපි දන්නවා මේ ගමන් කරනවා පාරේ කෝච්චියක් ගමන් කරනකොට රේල් පාරේ මේ රේල් පාරේ කෝච්චියක් ගමන් කරනකොට මේ කෝච්චිය ඇතුලේ මිනිස්සෙක් ඉන්නවා. ඒකම තව මිනිස්සෙක් ඊට ඉදිරිපිට ඉඳගෙන ඉන්නවා. එක් මිනිස්සෙකුට සාපේක්ෂව අනෙක් මිනිස්යාගේ චලිත වීම සමහර විට නිශ්චල වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඒකාකාර ප්‍රවේගයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක් මිනිස්සෙකුට සාපේක්ෂව අනෙක් මිනිසයා ත්වරණය වීම වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ කෝච්චිය ඇතුලේ ඉන්න මිනිසයාට පේන දේ තමයි මම මේ කියන්නේ. ඒ වගේම තමයි පොළවේ ඉන්න කෙනාට කොහොමද පේනවා? ඒ මිනිස්සයෝ දෙන්නම කෝච්චියේ ප්‍රවේගය සහිත කෝච්චියේ ත්වරණයත් අරගෙන එක් දිශාවකට චලනය වෙනවා. නමුත් මතක තියාගන්න සමහර අවස්ථාවකදී පොළවේ ඉන්න මිනිස්සයාට කෝච්චියට සාපේක්ෂ ප්‍රවේගයයි ඒ වගේම තමයි පොළවට සාපේක්ෂව කෝච්චියේ ප්‍රවේගයයි ගත්තාම සමහර වෙලාවට පේන්න පුළුවන් ත්වරණයක් වෙන්නේ නැහැ වගේ. නමුත් මතක තියාගන්න නිව්ටන්ගේ දෙවන නියමයේ යොදනවා නම් අනිවාර්යයෙන්ම අවස්ථිතික රාමුවකට සාපේක්ෂ විය යුතුයි. අපි කිව්වේ නැත්තේ අපි පොළව මත ඉඳගෙන තමයි මේ අවස්ථිතික නොවන රාමුවකට සාපේක්ෂතාවය සැලකුවේ. එහෙනම් මේකෙදි මතක තියාගන්න මේ මූලධර්මයේදී රොකට් විශේෂයෙන් මතක තියාගන්න රොකට් මූලධර්මය අපි අවස්ථිතික නොවන රාමුවක්. ඒ කියන්නේ ඇත්තටම පොළවට සාපේක්ෂව රොකට් එකක් අපි සලකනවා. හැබැයි රොකට්ටුවට සාපේක්ෂව තමයි ඒකේ දහන වායුව විදින්නේ. ඒ වගේම තමයි තව අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන් මේ උදාහරණ. අපි දන්නවා මොනවා හරි තරලයක් විදලා විශේෂයෙන් අපි දන්නවා ඔය පොඩි කාලේ එව නැත්නම් 9 වසරේ 8 වසරේ විතර තියෙනවා විද්‍යාගාරයේදී නිදර්ශකයක්. ඔය කියන විදිහට අපිට හදන්න ආදර්ශනය කරලා පෙන්නන්න මේ හුමාල බෝට්ටුව කියලා. කුඩා ටැංකියක් අරගෙන ජලය දාලා යටින් ඉටිපන්මක් ගහලා කිලක් විදලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔය ටැංකිය රත් වෙනකොට එක පැත්තකට ජලය විදිනවා. විදිනකොට අනෙක් පැත්තට මේ බෝට්ටුව ත්වරණය වෙනවා. ඊළඟ කාරණාව තමයි අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය විශේෂයෙන් සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනය කරනකොට මීගමුව වගේ ඔය වෙරළ තීරවල විශේෂයෙන් වෙරළ තීරවල තියෙනවා අපි දන්නවා පිටේ ටැංකියක් බැඳගෙන ඉන්නවා මේ ටැංකිය පුළුවන් පොළවේ ඒ කියන්නේ පොළවේ තියෙන එහෙම නැත්නම් මුහුදේ තියෙන යම්කිසි ස්ථානයකින් බටයකින් තරලය අරගෙන ටැංකියෙන් තියෙන පතුලේ නැසින්නක් ඒ නැසින්න ගොඩක් වෙලාවට කකුල් දෙකට සම්බන්ධයි. කකුල් දෙකෙන් තරලය පහළට විදිනවා. වෝටර් ජෙට් ඒ වගේම තමයි වෝටර් ජෙට් එක කියලා තමයි අපි ඔය ගැන කියන්නේ. සමහර වෙලාවට උඩ පාවෙන හින්දා වෝටර් ෆ්ලෝටින් කියලා කියනවා. මොක කිව්වත් මතක තියාගන්න පොළවේ ඉන්න කෙනාට පේනවා වස්තුවක් තියෙනවා. ඒ වස්තුවේ ඉන්න කෙනාට පේනවා වස්තුව මගින් තවත් වස්තුවක් නිදහස් වෙනවා කියලා. මේක විභාගයේ ආකාරයට දුන්නට මතක තියාගන්න
සාපේක්ෂ ප්‍රවේගය දාලා ඔප්පු කිරීම මෙතුවක් අහලා නැහැ. නමුත් ඔයගොල්ලෝ උසස් පෙළ දරුවෝ විදිහට මේ ඔප්පු කිරීම දැනගන්න ඕනේ. විභාග අවස්ථාවකදී අහන්න තියෙන ඉඩකඩක් තියෙනවා. එහෙනම් අපි බලමු මේක යටතේ මේ මූලධර්මය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට මේක ඇත්තටම ගත්තොත් ළමයි රොකට් මූලධර්මය තමයි මේකෙදි ක්‍රියාත්මක වෙන්නේ. රොකට්ටු අවකාශය යනකොට රොකට්ටු වලට වායු ගෝලය අවශ්‍ය නැහැ ගමන් කරන්න. ඒ කියන්නේ අභ්‍යන්තරයේ තියෙන ද්‍රව්‍යයක් පහළට විදලා තමයි මේ රොකට්ටු ගුවන්ගත වෙන්නේ. එහෙනම් බලමු රොකට්ටුවක සංසිද්ධිය. එහෙනම් මම මේ ආකාරයට රොකට්ටුවක් ඇන්දොත් හරිද? මෙන්න අවකාශයේ පොළවෙන් උඩට එසවෙන අවස්ථාව. මතක තියාගන්න මේක යටතේ මම අදිනවා. මෙන්න අභ්‍යන්තරයේ අපි සලකන හරස් කඩ වර්ගඵලයේ A. ඔන්න අපි කරන හරස් කඩ වර්ග නැසින්නේ හරස් කඩ වර්ගඵලයේ තමයි A. මේක අභ්‍යන්තරයේ අපි දන්නවා මේ ආකාරයට කුටීරවල තියෙනවා ඔය කියන ද්‍රව ඉන්ධන. දැන් මොකද වෙන්නේ? මොනවා හරි නල මාර්ගෙන් අපි හිතමු මෙන්න මේ ආකාරයට තියෙනවා ඉන්ධන. මේ ඉන්ධන ටැංකි මාර්ගයෙන් මෙන්න මේ ස්ථානයට ආවා. මෙන්න මේ ආකාරයට තරලයක්. ඔන්න ස්ථානයට ආවා ඔය ආකාරයට තරලයක්. දැන් මේක යමින් තියෙන්නේ මතක තියාගන්න මේ තියෙන්නේ පෙර අවස්ථාවක්. මේ තියෙන්නේ පෙර අවස්ථාවක්. පෙර අවස්ථාවේදී මෙයාගේ ප්‍රවේගය බැලුවොත් එහෙම ප්‍රවේගය හරිද සාපේක්ෂ ප්‍රවේග අවස්ථාවලදී පොළවට සාපේක්ෂව ඔය කියන වාතයේ පෙර ප්‍රවේගය ගත්තොත් එහෙම මතක තියාගන්න මේ තියෙන ඉහළට ගමන් කරන ප්‍රවේගය v. හිතලා බලන්න සාධාරණ මොහොතක v ප්‍රවේගයෙන් ඉහළට ගමන් කරනවා. එතකොට පෙර ක්ෂණික මොහොතකට පසු මේ රොකට්ටුවෙන් දහනය කරලා මෙන්න මේ ආකාරයට මොහොතකට පස්සේ දහනය කරලා විදිනවා පහළට. හරිද? මේ තියෙන්නේ මොහොතකට පසු අවස්ථාවේදී මතක තියාගන්න ප්‍රවේගයක් ලැබෙනවා. ඔය කියන රොකට්ටුවට සාපේක්ෂව වාතයට ප්‍රවේගයක් ලැබෙනවා පහළට u කියලා. හරිද? ආරම්භයේදී රොකට්ටු මේක යටතේදී පෙර අවස්ථාවේදී අපිට අපි දන්නවා අර දුම්රියක වාඩි වෙලා ඉන්න මිනිහෙක් වගේ රොකට්ටුවත් එක්කම වායුන් ටික උඩ යනවා. එතකොට රොකට්ටුවේ පෙර ප්‍රවේගය අයත්. හැබැයි රොකට්ටුවට සාපේක්ෂව නිශ්චලයි. මේ පසු රොකට්ටුවට සාපේක්ෂව විදිනවා u ප්‍රවේගය. මේ a කියලා කියන්නේ නැසින්න. එතකොට මේ මෙතන a කියලා කියන්නේ අපි නැසින්න. මතක තියාගන්න මේක මෙතුවක් විභාගයකට ඔප්පු කරන්න දීලා නැහැ. හරිද? ඒ වගේම තමයි මේ මොහොතේදී මෙයා ත්වරණයක් වෙනවා. හරිද? ඉහළට a ත්වරණයක් දක්වනවා. එතකොට ඔය කියන විදිහට මේක ත්වරණය වන රාමුවක්. හරිද? මේ ත්වරණය වන රාමුව ඇතුලේ ඉඳලා f සමාන m දාන්න බෑ. පොළවේ ඉඳලා f සමාන m දාන්න ඕනේ. හරිද? පොළවේ ඉඳලා f සමාන m දාන්න මේක කන්වර්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ පොළවට සාපේක්ෂව හොයා ගන්න ඕනේ වාතයේ පෙර ප්‍රවේගය, පොළවට සාපේක්ෂව හොයා ගන්න ඕනේ වාතයේ පසු ප්‍රවේගය. හේතුව ඇයි කියලා මම කියන්නම්. මම ඕක යටතේ ලියනවා මෙන්න මේ විදිහට. පොළවට සාපේක්ෂව පෙර ප්‍රවේගය. ඕක යටතේ අපිට ලියන්න පුළුවන්. මම ඕකේ ලියනවා පොළවට සාපේක්ෂව පෙර ප්‍රවේගය. පොළවට සාපේක්ෂව පෙර ප්‍රවේගය. පොළවට සාපේක්ෂව ඕක යටතේ අපි සංකේත වලින් මෙයල්ලාමයි පොළවට සාපේක්ෂව පෙර ප්‍රවේගය අපිට අවශ්‍යයි. හරිද? පෙර ප්‍රවේගය ඕනේ v පොළවට සාපේක්ෂව වාතය. පොළවට සාපේක්ෂව වාතයේ පෙර ප්‍රවේගය අවශ්‍යයි. එයාගේ පෙර ප්‍රවේගය තමයි පොළවෙන් අපිට පේනවා ඉහළ දිශාවට යනවා මොකද්ද? v ප්‍රවේගයෙන්. කවුරු හරි මේක මෙහෙම නෙවෙයි කියලා කියන්න බෑ. හේතුව තමයි වාහනයක ඉන්න කෙනෙක් වාහනේ ඇතුලේ ඉඳගෙන ඩ්‍රයිවර් සීට් එකේ ඉඳගෙන ඉන්න කෙනා වාහනේ වේගෙන්ම ගමන් කළාම වැඩක්. ඊළඟට අපිට පොළවට සාපේක්ෂව මෙන්න පසු ප්‍රවේගය ඕනේ. දැන් තියෙන්නේ රොකට්ටුවට සාපේක්ෂව වාතයේ පසු ප්‍රවේගය. පොළවට සාපේක්ෂව වාතයේ පසු ප්‍රවේගය ඕනේ. ඒක ලියන්න නම් අපිට සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දාන්න වෙනවා. v වාතය රොකට්ටුව ධන v රොකට්ටුව පොළව
මෙන්න මේ විදිහට අපි සාපේක්ෂ ප්‍රවේගය දැම්මම මූලධර්ම දැම්මම මෙහාට එනවා රොකට්ටුවට සාපේක්ෂව වාතය. රොකට්ටුවට සාපේක්ෂව වාතය පහළට යනවා u වලින්. ධන පොළවට සාපේක්ෂව රොකට්ටුව යනවා ඒ මොහොතේ v වලින්. අන්න ළමයි. ගානේ පහළට u එනවා ඉහළට v එනවා. ඒ කියන්නේ හරියට මෙහෙමයි. කෝච්චිය ඇතුලේ ඇවිදින මිනිසාට කෝච්චියේ ප්‍රවේගයත් තමන්ගේ ප්‍රවේගයත් අයිති වගේ වැඩක් තමයි මේ තියෙන්නේ. අපි දන්නවා. කෝච්චිය ඇතුලේ ගමන් කරන මිනිහෙක් ඉන්නවනම් සර් මේ අපිට බෝඩ් එකේ ලියනවා පැහැදිලිව පේන්නේ නැහැනේ. ඒ කියන්නේ බ්ලර් වෙලාද පේන්නේ නැත්නම් ඔයාලට මේ ඒ කියන්නේ බෝඩ් එක කැපිලාද තියෙන්නේ? බෝඩ් එක පේනවා ක්ලියර් මදි සර්. හරිද? මේක එතකොට මේ පැහැදිලි කිරීමේදී ඔයගොල්ලන්ට යම් කොටස් ප්‍රමාණයක් ඇහෙන්න තියෙන්නේ. දැන් මේකෙදී මම පැහැදිලි කිරීම මුල ඉඳලම කරන්න. මේකේ අපිට ඕන කරනවා දරුවෝ මෙන්න මේ කාරණාව. මේ නිව්ටන්ගේ දෙවන නියමය යොදනවා නම් මේ දෙවන නියමය වළංගු වෙන්නේ පොළොවට සාපේක්ෂව. එහෙම නැත්නම් අවස්ථිතික රාමුවකදී පමණි. එහෙනම් මේක යටතේදී අපි අවස්ථිතික රාමුවට සාපේක්ෂව විශේෂයෙන් අපි දාන්න හදනවා අර කලින් තරලයක් විදීමට අදාළව. කලින් තරලයක් විදීමට අදාළව මතක ඇති ඕගලන්ට නැසින්නකින් තරලයක් විද්දාම එක්ක නලයක් තියෙන්න තිබුණා. එහෙම නැත්නම් අපිට ආවේ නලයක් තමයි. අර සුලම් මෝලකින් වාතය කපා හැරියා. ඒ හැම වෙලාවකදීම අපිට මනක්කල්පිතව ටච් වෙන එහෙම නැත්නම් අත ගෑවෙන සඵල වර්ගඵලයක් සලකලා තමයි අපි ওই කියන විදිහට නියමයේ දැම්මේ. දැන් මේකේ විශේෂත්වය මම ගිය සතියේ කතා කරා ගිය සවුද කතා කරා මේ නැසින්නක් මගින් තරලයක් පහළට විදිනකොට ඇති වෙන සංසිද්ධියක්. එතකොට අපි ওই නැසින්නක් ගත්තාම මේ නැසින්නේ විශේෂයෙන් මේ ආකාරයට නැසින්නක් ගන්නකොට මේ නැසින්නේ අපිට ලියා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. නැසින්න හරස්කඩ වර්ගඵලය දන්නවනම් අභ්‍යන්තරයේ තරලයේ ප්‍රවේගය දන්නවනම් ඒ වගේම තමයි පිටවන ප්‍රවේගය දන්නවනම් පොදු ස්පර්ශකයක් ගහලා අභිලම්බ ප්‍රතික්‍රියාව මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. ඕක තමයි අපි මේ යටතේදී ලකුණු කරන්නේ. මෙන්න මේ ස්ථානයේ පොදු ස්පර්ශකයක් ගැහුවා. මේ වාතයෙන් පහළට ගිය වාතය මත පහළ දිශාවට ක්‍රියාත්මකයි R. ඉහළට ගිය වාතය මත ඉහළට පොදු ස්පර්ශකයෙන් ඉහළට ඇති වෙනවා මේ ආකාරයට රොකට්ටුව මත R එකක්. මෙන්න මේ R වලින් තමයි රොකට්ටුව එලවන්නේ. එතකොට විභාග ප්‍රශ්න පත්‍රයේදී ඔය R ගානේ දීලා තිබුණා. හේතුව තමයි ඒක හොයාගන්න අපහසු වෙයි කියලා දරුවන්ට හිතෙයි කියන කාරණාව තමයි එහෙම දෙන්න ඇත්තේ. හැබැයි මතක තියාගන්න කාට හරි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දාන්න පුළුවන් නම් මේක හොයන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් මෙන්න මේ ස්ථානයට අපි දානවා වාතයට. වාත නියදියට අර කලින් කතා කරපු කාරණාවමයි තප්පර එකදී පිටවන වාත පරිමාව අර කලින් අපි ගත්තා වගේ ඒ හරස් කඩයක් තුලින් පිටවන දුර ගමන් කරන දුර v නම් av වෙනවා. ඒ වගේම තමයි තප්පර එකකදී පිටවන ස්කන්ධය සමානයි av ඝනත්වයෙන් වැඩි කරනවා ρ. ඒ වගේම තමයි මේක යටතේදී එහෙනම් දානවා වාත නියදියට. මෙන්න මේකට කියන්නේ වාත නියදියට පහළ දිශාවට නිව්ටන්ගේ දෙවන නියමය F සමානයි mv ඍණ mu බෙදීම t. මේක යටතේ තප්පරයකදී ස්කන්ධය හොයලා තියෙන හින්දා අපි තප්පරයකදී ස්කන්ධය හොයලා තියෙන හින්දා m බෙදීම t වතාවක් v ඍණ u වෙන් කරන්න. එහෙනම් මෙතෙන්ට ආදේශ කරනවා m බෙදීම t කියන්නේ මෙයාගේ මතක තියාගන්න නැසින්නට සාපේක්ෂව විදින්න නම් u ප්‍රවේගයෙන්. එහෙනම් මෙන්න මෙතෙන්ට au ρ එන්න ඕනේ. එහෙනම් au ρ මේ v කියන්නේ මතක තියාගන්න නිව්ටන් නියමයේ මේ v කියන්නේ පොළවට සාපේක්ෂ ප්‍රවේග වේ. මම මේක ලියනවා මෙන්න මේ විදිහට පොළවට සාපේක්ෂ ප්‍රවේග. එහෙනම් පොළවට සාපේක්ෂව අවසන් ප්‍රවේගය ඕනේ වාතයෙන්.
පොළවට සාපේක්ෂව ආරම්භක ප්‍රවේගය උනේ වාතේ. ඔන්න ඔය හේතුව හින්දා තමයි අපි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දාලා මෙන්න මේ විදිහට පොළවට සාපේක්ෂව වාතයේ පෙර ප්‍රවේගය ලියාගත්තේ. පොළවට සාපේක්ෂව නැතුව රොකට්ටුවට සාපේක්ෂව වාතයේ පසු ප්‍රවේගය ආවා. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දාලා පොළවට සාපේක්ෂව වාතයේ පසු ප්‍රවේගය හොයන්න ඕනේ. මම තාම දැම්මේ නැහැ. මේ සාපේක්ෂ ප්‍රවේගය දාන්න ඕන තැනට ගෙනලා නැවැත්තුවා. එහෙනම් මෙන්න මේ ස්ථානයට ආදේශ කරන්න ඕනේ. පොළවට සාපේක්ෂ අවසන් සහ ආරම්භක ප්‍රවේග දෙක. හරිද? අන්න දැන් යනවා. මම දැන් කවුරු හරි හිතන්න පුළුවන් ඇයි එකපාරටම සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දැම්මේ කියලා. සාපේක්ෂ මූලධර්මයේ දාන්න හේතුව ඕකයි. එතකොට මේක විභාගෙට තාම අහලා නැහැ. දෙන්න බැරිත් නැහැ. ඕගොල්ලෝ මේ ක්‍රමවේදය දැනගන්න ඕනේ. සාපේක්ෂ ප්‍රවේගය ඕගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ වගේම තමයි ඔය කියන විදිහට නිව්ටන්ගේ දෙවන නියමය දැනගන්න ඕනේ. එහෙනම් මම මෙතනට දානවා මෙතනින්ම ලියනවා v පොළවට සාපේක්ෂව. මේක ටිකක් මෙහාට වෙන්න ලියමු. v පොළවට සාපේක්ෂව. මේ අවසන් හොයන්න යන්නේ. අවසන්. v පොළවට සාපේක්ෂව වාතය සමානයි v පොළවට සාපේක්ෂව රොකට්ටුව ධන v පොළවට මෙහෙම වෙන්න ඕනේ. මෙහෙම වෙන්න ඕනේ. මෙන්න මෙතන වැරදුනා ලියද්දි වාතය රොකට්ටුව තමයි අපේ මැදි. එහෙම නැත්නම් ඕකේ අර කාලම් විදියට ඉන්නේ රොකට්ටුව පොළව. එහෙනම් මෙතනින් එනවා ළමයි රොකට්ටුවට සාපේක්ෂව වාතය පහළට විදිනවා u වේගෙන්. ධන පොළවට සාපේක්ෂව රොකට්ටුව ඉහළට යනවා v වේගෙන්. අන්න මෙතන අර කෝච්චිය කතන්දරේම තමයි. එක පැත්තකට ගන්න ළමයි මේක යටතේ උඩ දිශාවට ගන්නවා නම් ගන්න පුළුවන් v ඍණ u. ඒ පහළට ගත්තොත් u ඍණ v. අපි දාලා තියෙන සූත්‍රය මේ බලන්න ළමයි. අපි දාලා තියෙන සූත්‍රය පහළ දිශාවට. එහෙනම් පහළ දිශාවට ආසන්න ප්‍රවේගය u ඍණ v වෙන්න ඕනේ. හරිද? මෙන්න මෙතනදී මම ආදේශ කිරීම සිද්ධ කරනවා u ඍණ v ඍණ පහළ දිශාවට ආරම්භක ප්‍රවේගය. පහළ දිශාවට ආරම්භක ප්‍රවේගය මතක තියාගන්න. ඉහළ දිශාවට ආරම්භක ප්‍රවේගය පෙරවිල්ල තියෙනවා. මොකද්ද? මේ පොළවට සාපේක්ෂව පසු ප්‍රවේගය තමයි u නේ. රොකට්ටුවට සාපේක්ෂව වාතයේ පසු ප්‍රවේගය තමයි u නේ. පොළවට සාපේක්ෂව වාතයේ පෙර ප්‍රවේගය තමයි ඉහළට v වෙන්නේ. මේ මෙයා අයිති වෙනවා රොකට්ටුවට. එහෙනම් ඉහළට v හින්දා ඍණ v කියලා දාන්න ඕනේ මෙතෙන්ට. හරිද? ඔන්න ඕක සුළු කරන්න බලන්න උත්තරයක් එනවා a u රෝ වරහන් ඇතුලේ u ඍණ v ධන v. මතක තියාගන්න ළමයි ගමන් කරන ප්‍රවේගයේ කිසියම් ඔය කියන වස්තුවක් ගත්තොත් ගමන් කරන ප්‍රවේගයෙන් ස්වායත්තයි ළමයි මේ කොටසේදී. එහෙනම් ආයේ එන්නේ au වර්ග රෝ කියලා. මේක ඔක්කොම මට මතක හැටියට පාස් පේපර් ප්‍රශ්නේ. ඒකේ තියෙනවා ළමයි රොකට්ටුවේ මෙන්න මේ සූත්‍රය දීලා au වර්ග රෝ කියලා නෙමෙයි තියෙන්නේ. මේ au රෝට දාලා තියෙනවා m කියලා. au රෝට m කියලා තප්පරයක් තුල විදින ස්කන්ධ දේවතාවක් ප්‍රවේගය කියලා. ඕගොල්ලන්ට මේ ගාන මට මතක් කරලා දෙන්න පුළුවන්. ළමයි ගාන 2003. 2003 තමයි තියෙන්නේ ආරම්භක අට්ටාලයක කියලා කතන්දරෙත් එක්ක. එතකොට ඔය කියන විදිහට ඒකේ අපිට සෑහෙන ප්‍රමාණයක් දීලා තියෙනවා. මේ අවසාන වශයෙන් අහපු කොටසක් ඒකේ තියෙනවා. අපිට ආරම්භක වශයෙන් මෙන්න මේ ආකාරයට තමයි සංසිද්ධිය ගොඩනගන්න ඕනේ. ඕගොල්ලන්ට මේක සටහන යොදන්න රූප සටහන මෙන්න මේ ආකාරයට ඇඳලා මෙන්න මේ විදිහට වෙන වෙනම යොදන්න ඕනේ. එතකොට ඕක යටතේ මම ගාන කියනවා ස්ටෙප් බයි ස්ටෙප් කරන්නේ කොහොමද කියලා. හරි. ලියන්න ඕකට අදාළව දරූ ගාන. ලියන්න ඕකට අදාළව ගාන. මෙන්න මෙහෙම ලියන්න. පොළොව මට්ටමේ සිට නිශ්චලතාවයේ සිට සිරස්ව ගමන් කරන පොළොව මට්ටමේ සිට නිශ්චලතාවයේ සිට සිරස්ව ගමන් කරන රොකට්ටුවා යම් මොහොතකදී v ප්‍රවේගයක් අයත් කරගනී.
v ප්‍රවේගයක් අයත් කරගනි. v ප්‍රවේගයක් අයත් කරගනි. මෙහිදී එහි පහත පවතින නැසින්නෙන් උණුසුම් දහන වායුව රොකට්ටුවට සාපේක්ෂව u ප්‍රවේගයෙන් සිරස්ව පහළට විදිනු ලබයි. නැසින්නේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A වන අතර. පිටවන දහන වායුවේ ඝනත්වය ρ වේ. හරි. ඕකේ ඕගලන්ට තේරෙන විදිහට ළමයි මම ওই විවරණෙත් එක්ක ඔතෙන්ට සටහන දානවා. නිකම්ම ගාන හදන්න කියන්නේ නැහැ ළමයි. මේක ටිකක් අපහසුයි ගොඩ දෙනෙට හිතා ගන්න. හරිද? ඕකයට තේලියන්න පළවෙනි අවස්ථාව මේ රූප සටහන ඇඳීම ගැන කතා කරන්නේ. පළවෙනි අවස්ථාව උණුසුම් දහන වායුව නිකුත් වීමට පෙර සහ පසු අවස්ථාව සලකමින් එහි දෛශික විචලනය වන ආකාරය එහෙම නැත්නම් එහි දෛශික සටහන රූප සටහනේ ලකුණු කිරීම එතකොට ඔන්න ඕක යටතේ මම මේක යටතේ ළමයි මේ පැහැදිලි කරන්න තමයි මේක යෙදුවේ. දැන් ආයේ මකලා ඉවර වෙලා තමයි ඔයගලන්ට මේ සටහන දෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප් පොතෙන්ට කරන්න. හරිද? දැන් රූප සටහන අඳින්න. මෙන්න මේ විදිහට රූප සටහන අඳිමු අපි. පැහැදිලිව රූප සටහන අඳිමු. ඒ පැහැදිලිව රූප සටහන අඳිනකොට වෙන වෙනම මෙන්න මේ කාරණා ටික වෙන වෙනම ලකුණු කිරීම සිද්ධ වෙනවා. හරිද? දැන් රූප සටහන අපි මෙන්න මේ ආකාරයට දාගමු. ළමයි මෙන්න මේ ආකාරයට ඔයගලන්ට ලැබෙවි. ඔය කියන නැසින්න තියෙනවා. නැසින්නේ හරස්කඩ වර්ගඵලයේ A කියලා ලකුණු කරන්න. හරස්කඩ වර්ගඵලය. ඔයගොල්ලෝ මේක අඳින්න පටන් ගන්න ළමයි. ඒ වගේම නැසින්න මේ වෙලාවේදී ඉහළට යන්නේ v ප්‍රවේගයෙන්. ඒ වගේම තමයි ආරම්භයේ නිශ්චලතාවයෙන් ඉඳලා පටන් ගත්තා නම් මතක තියාගන්න මේක යටතේදී
මේ නැසින්නට මෙයා VMS ඍණයක ආකාරයෙන් දාගන්න දෛශික සටහනක් ලකුණු කරනකොට ඒ වගේම තමයි මේක අභ්‍යන්තරයේ මෙන්න මේ ආකාරයට හරිද මෙන්න මේ ආකාරයට ලකුණු කරගන්න ළමයි අපි මනක් කල්පිතව ලකුණු කරන්නේ වාතය වුණත් එළියට එන්නේ සිලින්ඩරයක් විදියට. එතකොට තමයි අපි ඒරෝ ආකාරයට ගත්තේ මේ තියෙන පෙර. හරිද? ඔය ටැංකිය වල ඔය විදියට තියේවි ඔය නල වලින් ඒවි ඔය ස්ථානයට. හරිද? මෙන්න තියෙනවා පෙර. මේ තියෙන්නේ පෙර. හරිද? ඒ වගේම මොහොතකට පස්සේ පෙර තමයි මේ ස්කන්ධය. මෙන්න මොහොතකට පස්සේ විද්ද පහලට. හරිද? මේ තියෙන්නේ මොහොතකට පසු. මොහොතකට පසු. එතකොට එයාගේ ප්‍රවේගය දාන්න ළමයි පහලට u. ඒ වගේම පෙර ප්‍රවේගය. පෙර මෙන්න මේ VMS ඍණයක අයිති වෙනවා. හරිද? ඒවා මුකුත් ලියන්න අවශ්‍ය නැහැ. ඔහොම අපි රූප සටහනේ තමයි ওই විදිහට ලකුණු කරන්නේ. හරිද? ඒ වගේම තමයි මේක යටතේ තව තියෙනවා පොදු ස්පර්ශකයේ ගහනවා මේ ආකාරයට. මේ බලය ලකුණු කරන්නයි යන්නේ. පොදු ස්පර්ශකයේ ගහපුවාම මේ තියෙන උණුසුම් දහන වායුවේ මේ රොකට්ටුව මත මෙන්න මේ විදිහට පොදු ස්පර්ශකයට ලම්බකව R. මෙන්න මේ R වලින් තමයි එළවුම් බලය. ඒ වගේම තමයි මේ රොකට්ටුවේ මේ දහන වායුව මත පහළට එළවුම් බලය. හරි. රූප සටහන ඔය විදිහට අඳ ගන්න. දැන් මම කියද්දි ඔයගොල්ලෝ ඇදලා තියෙන්න ඕනේ. හරිද? මේ ලකුණු කරලා තියෙන ළමයි මොහොතකට පෙර ස්කන්ධයයි මොහොතකට පසු ස්කන්ධයයි. මේ තියෙන්නේ. ඒක මම අර මනක් කල්පිතව සිලින්ඩරාකාර ක්‍රමයට තමයි ලකුණු කරේ. එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඔන්න ලකුණු කිරීම කරා. හරිද? මොහොතකට පෙර. හරිද? මොහොතකට පසු. ඔන්න ලකුණු කිරීම හරිද? දැන් අපි ස්ටෙප් බයි ස්ටෙප් ලියනවා. ඕකේ අර්ථය ලියන්න මේ කියන්නේ ලකුණක් දාලා ලිව්වත් කමක් නැහැ. මොහොතකට පෙර. මොහොතකට පෙර. මොහොතකට පෙර. වරහන් ඇතුලේ දාගන්න වාතය විදීමට කියලා. වාතය විදීමට හරියට ලියනවා නම් වාතය විදීමට මොහොතකට පෙර වාත නියදියේ ප්‍රවේගය. හරිද? වාතය විදීමට මොහොතකට පෙර වාත නියදියේ ප්‍රවේගය. හරිද? ඉහළට වී වෙනවා පොළොවට සාපේක්ෂව. ඕකේ වෙන්න ඕනේ. පළවෙනියටම අහන ප්‍රශ්නේ තමයි කියන ප්‍රශ්න කතන්දරේ තමයි වාත නියදියේ ප්‍රවේගය මොහොතකට පෙර. දැන් මොකද වෙන්නේ? අපි දන්නවා මේ වාත නියදිය මෙන්න මේ විදිහට තියෙනවා. ඉහළ දිශාවට යනවා v ප්‍රවේගයෙන්. එයාව ලකුණු කරොත් v පොළවට සාපේක්ෂව වාතය. හරිද? ඔන්න ඔය විදිහට ස්ටෙප් එක ලියවෙන්න ඕනේ. පොළවට සාපේක්ෂව වාතයේ ප්‍රවේගය සිරස් ඉහළට v. රයිට්. සටහන් කරන්න. දෙවෙනි එක මොහොතකට පසු වාතයේ ප්‍රවේගය. හරිද? මොහොතකට පස්සේ වාතයේ ප්‍රවේගය අපිට දකින්න හම්බ වෙනවා. පහළ දිශාවට තියෙනවා u කියලා එකක්. මේවා ස්ටෙප් බයි ස්ටෙප් මේ විදිහට ලියන්න. සමානයි v රොකට්ටුවට සාපේක්ෂව වාතය තියෙනවා. රොකට්ටුවට සාපේක්ෂව වාතය v සමානයි පහළට u. හරිද? ඊළඟට තුන්වෙනි ස්ටෙප් එකේ තියෙනවා පොළවට සාපේක්ෂව ප්‍රවේගය. පොළවට සාපේක්ෂව මොහොතකට පසු ප්‍රවේගය. ඒකට අපි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය දානවා. හරිද? අපෙන් අහනවා පොළවට සාපේක්ෂව මොහොතකට පසු ප්‍රවේගය කියලා ලියලා. එතෙන්ද ලියන්න මෙහිදී පොළවට සාපේක්ෂව සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ යොදනු ලැබේ.
මෙහිදී පොළවට සාපේක්ෂව සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ යොදනු ලැබේ. ඒක ලියන්න එතන. මේ ගණන් වලදී මේ විදිහටම තමයි හදන්න ඕනේ අහන විදිහ අනුව. විභාගෙදි දුන්නොත් ගැටලුවක් නැහැ. එහෙනම් එතෙන්ට අපි දානවා. V පොළවට සාපේක්ෂව වාතය සමානයි V රොකොට්ටුවට සාපේක්ෂව වාතය ධන V රොකොට්ටුව පොළවට සාපේක්ෂව. ඔන්න මූලධර්ම යොදා. මේ ස්ටෙප් බයි ස්ටෙප් ඕගොල්ලෝ පුරුදු වුණාම ඕගොල්ලන්ට මේක ඇත්තටම පහසුයි. මේ උඩ ටික මකනවා. හරි. දැන් මොකද වෙන්නේ? ඔය මූලධර්මයේ අනුව පොළවට සාපේක්ෂව වාතය කියන එක සමානයි. පොළවට සාපේක්ෂව වාතය රොකට්ටුවට සාපේක්ෂව වාතය. ඔය මොහොතකට පස්සේ අවස්ථාවනේ ගන්න. රොකට්ටුවට සාපේක්ෂව වාතය පහළට u වලින් විදිනවා. ධන පොළවට සාපේක්ෂව රොකට්ටුව ඉහළට v වලින් යනවා. එහෙනම් මේක එනවා එක්ක ඉහළ දිශාවට u ඍණ v එක්ක පහළ දිශාවට v ඍණ u. ඔය දෙකෙන් මොකක් කිව්වත් කමක් නැහැ. ඔය විදිහට සටහන් කරන්න ඕනේ දෛශික සහිතව. එකත් අයින් කරන්න. හරි. ඊළඟට මෙහෙම දාන්න හේතුවම කලින් කිව්වා. ඒ දාන්න හේතුව කලින් කිව්වේ මේක දාන්න ඕනේ පොළොවට සාපේක්ෂව තමයි සමානයෙන් විරිනේ මෙවැදීම T. හරි. ඔන්න ඔයගොල්ලෝ ඔය සටහන යදුවා සාපේක්ෂ ප්‍රවේගය. ඒ කියන්නේ කලින්ම සාපේක්ෂ ප්‍රවේගය හෙව්වේ අපිට නියමයට දාන්න ඕනේ හින්දා ඔය කියන අවස්ථිතික රාමුවේ විතරයි නිව්ටන් නියමය වළංගු වෙන්නේ. හරි. ඊළඟට අපි ඊළඟ අවස්ථාව අපි ලියමු 4 වෙනි අවස්ථාවට අදාළව. දහන වායුව මත ගොඩනැගෙන ප්‍රතික්‍රියාව R. මෙන්න මේ විදිහට දහන වායුව මත ගොඩනැගෙන ප්‍රතික්‍රියාව R. මේ තියෙන්නේ මෙන්න මේ R නිව්ටන්. ඒකකේ දැම්මේ එතකොට ඒක බලයක් විදිහට තේරෙන්නේ. R දහන වායුව මත ගොඩනැගෙන ප්‍රතික්‍රියාව R. මෙන්න හොයන ක්‍රමය. දැන් අපි ඕක යටතේ මෙන්න මේ යූරින V ඕනේ. දැන් මේක යටතේ මම ලකුණු කර ගන්නවා. දැන් අපි විභාග ප්‍රශ්නේදී නම් එහෙම නැත්නම් ගානක් හදද්දී නම් මෙතෙන්දී ලකුණු කරන්නේ මෙච්චරයි. මේ දහන වායුවේදී රූපෙම ලකුණු කරනවා. ඉහළ දිශාවට V කියලා. එයාව ලකුණු කරන්නේ V පොළවට සාපේක්ෂව වාතය. මෙන්න මෙයාට ලකුණු කරන්න පුළුවන් ළමයි ඉහළට මෙන්න මේ විදිහට V පොළවට සාපේක්ෂව වාතය මේ පසු අවස්ථාව ඉහළටනේ ගන්න. ඉහළට තියෙනවා v ඍණ u. ඒක අපි හොයපු එක. ඔය මෙන්න මේ දහන වායුව දැන් අපි දෙන්නව ලියලා තියෙන්නේ. හරිද? දහන වායුව පොළවට සාපේක්ෂව වාතය ඉහළට v ගත්තා පෙර. දහන වායුවේ පොළවට සාපේක්ෂව වාතය ගත්තා ඉහළට අවසාන වශයෙන් v ඍණ u. ඒ කියන්නේ රොකට්ටුවේ ප්‍රවේගයත් මෙයාට අයිති කියලා සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම දාන්න නැතුව කාට හරි පුළුවන් ඉහළට v ඍණ u ලකුණු කරලා ගන්න. හරිද? විභාගයට කිව්වොත් සාපේක්ෂ ප්‍රවේගය දාන්න කියලා දාන්න ඕනේ. දැන් දානවා වාදනීය දියට පළවෙනි කාරණාව තමයි තප්පරයකදී අපි සාමාන්‍යයෙන් ලියන කාරණාව පිටවන පරිමාව සමානයි AV. ඒ හරස් කඩයක් තුලින් තප්පරයකට v දුරක් ගියාම v මීටර දුරක් ගිහින් තියෙන තප්පරයකට AV. ඇත්තටම මේ වෙලාවේ රොකට්ටුවට සාපේක්ෂව විදිහින්ද මෙයාගේ AU විදිහට සංකේතවත් වෙනවා. එහෙනම් තප්පරයකදී පිටවන ස්කන්ධය සමානයි AU රෝ. ඒකත් හරියි. ඊළඟට අපි දානවා වාදනීය දියට පහළ දිශාවට F සමානයි MV ඍණ mu බෙදීම t. අපේ ක්‍රමවේදයක් තියෙනවා. අපි ඔය ස්කන්ධය වෙනස් වන ශීඝ්‍රතාවය සම්බන්ධ වෙනකොට ස්කන්ධය මෙන්න මේ විදිහට කඩනවා. එතකොට මෙතෙන්ට දානවා AU රෝ. මෙන්න මේ දෙන්න පොළවට සාපේක්ෂ අවසන් සහ පොළවට සාපේක්ෂ ආරම්භක ප්‍රවේග විය යුතුයි. පොළවට සාපේක්ෂව අවසන් ප්‍රවේගය හෙව්වා ඉහළ දිශාවට v ඍණ u. හැබැයි මතක තියාගන්න අපි සූත්‍රයට දාන්නේ පහළ දිශාවට. එහෙනම් මෙතෙන්ට දාන්න ළමයි ඍණ ලකුණක් මේ ඍණ ලකුණක් දැම්ම
පහළ දිශාවට දාන හින්දා පහළ දිශාවට තියෙන බලය R වෙනවා. මෙන්න මේ විදිහට. ඍණ පහළ දිශාවට තියෙන ආරම්භක ප්‍රවේගය. ඒකත් තියෙන ඉහළ දිශාවට ඍණ V. මෙන්න මේ විදිහට සංකේතවත් වෙන්න ඕනේ. මෙතනින් AU ρ මෙතනින් ඍණ V ධන U ඍණයි ධන V. මතක තියාගන්න මෙන්න මේ විදිහට කැපෙනවා. මෙතනින් උත්තරයක් එනවා. AU වර්ග ρ R. අර අපි එදා කතා කළේ මොනවාද? ගිනි නිවන බටේ කියන ඒ සූත්‍රය. මේ කියන්නේ හරස් කඩයක් මගින් විදිනකොට ඒ එන කතන්දරයම තමයි. මතක තියාගන්න මේ සූත්‍රයේදී ගමන් කරන ප්‍රවේගයෙන් පොළොවට සාපේක්ෂ ප්‍රවේගය ස්වායත්තයි. කොහොම හැදුවත් උත්තරේ එනවමයි. හරි කවුරු හරි කෙනෙක් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දාන්න නැතුව හැදුවොත් උත්තරේ එනවා. හැබැයි මේ විදිහට දාලා සුළු කරලා පෙන්නන්න ඕනේ. නිවැරදිව හදනවා නම් විභාගෙදී ඕක ඉතින් ලොකුවට අහන්නේ නැහැ. අවසාන උත්තරේ එන හින්දා. නමුත් යම් අවුරුද්දක ගාන වෙනස් කරන්න ඕනේ නම් මේ විදිහට වෙනස් කරලා සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම දාලා යවුවොත් එම 2003 ගානට වඩා වෙනස් වෙනවා. හැබැයි ඉතින් ලකුණු දෙන්න පියවර ගොඩක් තියෙනවා. හරි. ඔන්න සටහන මෙතෙන්ට අදාළ වෙලා. ඔව්. පොළොවට සාපේක්ෂව වීදිනයු ඊතලයේ ඉහළට නෙල යොදන්න ඕන. මෙහෙමයි. පොළොවට සාපේක්ෂව වාතයේ ඉහළට වීරිනයු පොළොවට සාපේක්ෂව වාතයේ පහළට යූරිනවි දෙකෙන් එකයි. දැන් මේ සූත්‍රේ දාලා තියෙන්නේ F = m වීරින mu බෙදීම t පහළට. එතකොට පහළට දාද්දී මෙයා තියෙන්නේ දැන් මම ලකුණු කරලා තියෙන්නේ ඉහළට. එහෙනම් මෙතෙන්ට ආදේශ කරද්දී ඍණ වීරිනයු කියලා දාන්න ඕනේ. උඩට අපි දාන්නේ පහළට. නමුත් ප්‍රවේගය තියෙන්නේ මෙතන ලකුණු කරලා තියෙන්නේ උඩට. එතකොට ඍණ වීරින u කියලා තමයි දාන්නේ. වරහණෙන් පිට ඍණ. හැබැයි මතක තියාගන්න. ඔයගොල්ලෝ මෙතන ලකුණු කළොත් පහළට කියලා. මෙතන ඍණක් නැතුව වීරින u ඍණ v කියලා දාන්න. හරිද? හරිද? ඕකේ නා ඕකේ කියන්නේ. හරි ඕකේ. මේ සටහන දැම්මට පස්සේ AU වර්ග ρ මෙහෙමයි විභාග අවස්ථා ගත්තාම අපිට මේ ඔය විභාග පේපර් එකේදී මේ R දීලා තියෙනවා ළමයි AU වර්ග ρ විදියටත් නෙවෙයි දීලා තියෙන්නේ AU ρ m එකක් විදියට දීලා ඒ කියන්නේ තප්පරයකදී විදින ස්කන්ධය දීලා මෙයාගේ මේ බලන්නකෝ ගාන ඔය හරස් කඩවලවත් සාපේක්ෂ ප්‍රවේගයක් අහලා නැහැ. හැබැයි අවසානයේදී සාපේක්ෂ ප්‍රවේගය අහලා තියෙනවා. ආරම්භයේදී මේ විදිහට ඔප්පු කරන්න කියලා නැහැ. බව පෙන්වන්න කිව්වොත් එහෙම මේ කියන්නේ බව පෙන්වනවා කියලා කියන එක කියන්න ඕනේ හරිනම් පොළොවට සාපේක්ෂ ප්‍රවේග ආරම්භක ප්‍රවේගය ලියන්න. පොළොවට සාපේක්ෂව අවසාන ප්‍රවේගය ලියන්න. ඊළඟට තප්පරයක් තුළදී පිටවන ස්කන්ධය සොයන්න. ඊළඟට ම්‍යාවත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපු මෙහෙම නැත්නම් උඩුකුරු බලය මෙන්න මේ බව ලබා ගන්න AU ρ ඇසුරින් ලබා ගන්න කියලා කියන්න පුළුවන්. හරි ඔතෙන්ට අදාළව ලියන්න මෙන්න මේ විදිහට. මෙහිදී ලැබෙන උඩුකුරු බලය මෙහිදී ලැබෙන උඩුකුරු බලය රොකට්ටුව ගමන් ගන්නා ප්‍රවේගයෙන් ස්වායත්ත වේ. රොකට්ටුව ගමන් ගන්නා ප්‍රවේගයෙන් ස්වායත්ත වේ. මෙහිදී ක්‍රියාත්මක උඩුකුරු බලය රොකට්ටුව ගමන් ගන්නා ප්‍රවේගයෙන් ස්වායත්ත වේ. වෙනම ලියන්න ඊළඟ අවස්ථාව. දැන් සාමාන්‍ය ගණනක් ළමයි. හරිද? දැන් සාමාන්‍ය ගණන. ඕකේ අර තේ වෙනම යටින් ලියන්න. මෙසේ බලය සොයාගත් පසු රොකට්ටුවට නිව්ටන්ගේ දෙවන නියමය
සාමාන්‍ය පරිදි යෙදිය හැක. සාමාන්‍ය පරිදි යෙදිය හැක. සාමාන්‍ය පරිදි යෙදිය හැක. හරිද? දැන් මම මේක යටතේ මකනවා. හරිද? මකලා දැන් ওই ටික කොහොමද තියෙනවා? මේ ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් සාමාන්‍ය ගණනක් බවට පරිවර්තන වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ R ඔය විදිහට අපිට හොයන්න කිව්වට පස්සේ. හරිද? හිතලා බලන්න. රොබොට්ටුව දැන් අපේ කතන්දරේ පෙර පරිදිමයි. ඔන්න පොළොව මට්ටම මෙන්න අදාළ පොළොව මට්ටමෙන් රොබොට්ටුව ගුවන්ගත වුණා ළමයි. මේ රොබොට්ටුව ගුවන්ගත වෙනකොට මෙයාගේ ආරම්භක ප්‍රවේගයේ u සමානයි 0යි. හරිද? මේ ඔයගොල්ලෝ කරපු දේවල්. ඔන්න ටික දුරක් යනකොට මෙයාගේ ප්‍රවේගය v බවට පරිවර්තනය වුණා. හරිද? දැන් මේ කාලේ රොකට් මයි ළමයි ඔය ලෝකේ බිලියන ප්‍රතියෝ කරන වැඩ කීපයක් තියෙනවානේ. අඟහරු ව්‍යාපෘතිය කියයි අරවා කියයි පවර් බූස්ටර්ස් කියයි. එතකොට ඔය වෙන කතන්දර තුකයක් තියෙනවා SpaceX කියයි Falcon 9 කියයි. ඉතින් ඔය එව්වා ඔයගොල්ලෝ පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. මේ විදිහට v තියෙනකොට ඉතින් මෙයාගේ ඉහළට තියෙනවා ත්වරණයක්. මෙයා මත ප්‍රතික්‍රියා බලය r ලකුණු කරලා තියෙන ළමයි හොයලා u වර්ග ρ ඔයගොල්ලෝ මෙයා හොයලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ u වල ප්‍රවේගය ඕගොල්ලෝ හිතන තප්පරයට මීටර් 5යි 10යි නෙවෙයි ළමයි. මේක තප්පරයට මීටර් 9000ක් 10000ක් වෙනවා. ඒ තරම් වේගෙන් උණුසුම් දහන වායුවේ විදලා තමයි උඩට යන්නේ. දැන් හිතලා බලන්න මෙයාගේ උස h හරිද? දැන් මොකද කරන්නේ? සාමාන්‍ය නිව්ටන් නියම. සාමාන්‍ය ආකාරය. දැන් නිව්ටන් නියම වල නිව්ටන්ගේ දෙවන නියමයේ සාමාන්‍ය ආකාරයයි දුරක් තියෙනවා චලිත සමීකරණ දාන්න ඕනේ. ඒ විදිහට අපිට ගාන හදන්න පුළුවන්. ඕගොල්ලෝ ඔතනින් පස්සේ මේ කටු සටහනක් ගහගන්න මම මේ ඇඳපු ක්‍රමයක් එක්ක ඕගොල්ලන්ට දැනෙන විදිහට මෙතනින් පස්සේ ගාන මෙන්න මේ විදිහට දුවන්නේ කියලා. ඒ කියන්නේ මෙන්න මේ දත්ත තියෙනවා. අපිට මෙන්න මේ දේවල් හොයන්න පුළුවන්. මෙතනින් යාට තියෙන සාමාන්‍ය ආකාරය කියලා. දාන්න ඔය සටහන. ඔයත් ඔය රූප සටහන කටුවට ඇඳලා මෙන්න මේක ලියන්නකො. මම ඕක කිව්වා මේ උඩින් කියලා තියෙන්නේ. දැන් මේ ක්‍රමවේදයට කිව්වහම ළමයි ඕගොල්ලන්ට ගණන් හිතන්න ඉතුරු වෙන්නේ නැහැ ළමයි. ඒක අඩුපාඩුවක්. නමුත් මතක තියාගන්න මේ ඕගොල්ලන්ට එතකොට දැනෙනවා. ගණන් හදන්න ගියාම මේ දැන් ඔය සාමාන්‍යයෙන් අපිට නිව්ටන් නියම අපි හොයාගත්තා කියලා හිතලා ගණන් හදන්න අමාරුයි ළමයි. හරිද? අපිට තියෙන්නේ ඇත්තටම මූලධර්ම අවබෝධ කරගෙන ඔය කියන පරිදි යම් හැම නිව්ටන් නියම වල හැම ඇප්ලයි කිරීමකටම අදාළව උදාහරණයක් වගේ හදලා අදහසක් අරගෙන මේකට ෆේස් කරන්න. එහෙම කරොත් හරියනවා. හරි. අපි ලියමු ගාන. නිසල තිරස් ජලතලයක් මත විද්‍යාගාරයේ සිදු කරන ලද ආදර්ශකයක් ශිෂ්‍යයෙකු විසින් තබා ඇත. මෙම ආදර්ශනයේ මුළු ස්කන්ධය කැපිටල් M වන අතර එය රත් කිරීමෙන් හටගන්නා අභ්‍යන්තර හුමාලය එක් පසකට කුඩා නැසින්නක් මාර්ගයෙන් තිරස් දිශාවට ආදර්ශකයට සාපේක්ෂව u ප්‍රවේගයෙන් විදිනු ලබයි. ආදර්ශකයට සාපේක්ෂව u ප්‍රවේගයෙන් විදිනු ලබයි.
නැසින්නේ අරය සිම්පල් R වන අතර 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 මේ නිශ්චලතාවයේ සිට 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 සිම්පල් t කාලයකදී කිසියම් v1 ප්‍රවේගයක් අයත් කර ගනී. මෙම ආදර්ශකය මත ජලයෙන් ප්‍රතිරෝධී බලයක් ක්‍රියාත්මක නොවන බව සලකා. උමාලයේ ඝනත්වය රෝ ලෙසගෙන. ලියන්න පළවෙනි ප්‍රශ්නය. පොළවට සාපේක්ෂව උමාලයේ ආරම්භක ප්‍රවේගය කොපමණද? උමාලයේ අවසාන ප්‍රවේගය කොපමණද? ලියන්න B රූපය මත වෙනමම කටු සටහනක නිදහස් බල සටහන ඇඳ දක්වන්න. ඒ අනුව මෙම ආදර්ශකය මත තිරස් දිශාවට උණුසුම් වාතය මගින් ගොඩනැගෙන බලය සොයන්න. ඊළඟට මෙහි අභ්‍යන්තරයේ හිමාලය ඉවත් වුවත් විශාල ප්‍රමාණයකින් එහි මුළු ස්කන්ධය වෙනස් නොවන්නේ යයි සලකා කැපිටල් M සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. B කොටස ප්‍රායෝගිකව සලකන කල හිමාලයේ ඉවත් වීම නිසා පද්ධතියේ ස්කන්ධය ක්‍රමයෙන් අඩු වේ. ඒකේ පළවෙනි අවස්ථාව මේ අණුව මෙම වස්තුව මත ක්‍රියාත්මක වෙනස් වන භෞතික රාශිය කුමක්ද? එහි අගය කුමන ආකාරයකින් විචලනය වන්නේ දැයි දක්වන්න. එනවා ඔකයට දෙදී අහලා තියෙන කාරණා ගත්තාම අපි දැනගන්න ඕනේ සාපේක්ෂ ප්‍රවේගය. ඒ කියන්නේ ඕකේ ඔක්කොම සටහන් විදියට දීලා තියෙන්නේ. එහෙනම් පොළොවට සාපේක්ෂ ප්‍රවේගය අපිට හොයන්න පුළුවන් මේක යටතේ සාධාරණ v පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න වලට මම ලියාගෙන යනවා. v පොළොවට සාපේක්ෂව බෝට්ටුව. එහෙම නැත්නම් බෝට්ටුවේ මේක හිමාල බෝට්ටුවක් නම් බෝට්ටුවේ මේ පැත්තට තියෙනවා ළමයි පොළොවට සාපේක්ෂව මේ පැත්තට බෝට්ටුවේ ආරම්භක ප්‍රවේගය 0යි. ප්‍රවේගය සමානයි 0යි. ඒ වගේම තමයි ඊළඟ අවස්ථාවේදී ඕකේ ගන්න පුළුවන් අවසාන ප්‍රවේගය. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ අවසාන ප්‍රවේගය සාධාරණ මොහොතක මේ පැත්තට v. හරිද? ඒ යම් මොහොතකදී. ඊළඟ කාරණාව තමයි බෝට්ටුවට සාපේක්ෂව ඕකේ බෝට්ටුවට සාපේක්ෂව වාතයේ ප්‍රවේගය හිමාලයේ ප්‍රවේගය සමානයි මේ පැත්තට u. මේක පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය මෙයාට මේ. හරි. හිමාලයේ ප්‍රවේගය ওই විදිහට ගන්න පුළුවන්. එහෙනම් ඔන්න අපේ මේ අහලා තියෙන ප්‍රශ්න ටික. ඊළඟට තප්පරයක් තුල විදින වාත පරිමාව ඇහුවොත් අපි මේක යටතේ බල සටහන් ලකුණු කරන්න ඕනේ ඊළඟට. එතකොට බල සටහන් ලකුණු කරද්දී මම මේක යටතේ මෙන්න මේ ආකාරයට නැසින්න තියෙන තැන
ඔන්න ඔය ආකාරයට මට ගන්න පුළුවන්. මෙයාගේ නැසින්නේ අර R නම්. මෙයාගේ අභ්‍යන්තරයේ මෙන්න මේ ආකාරයට තරල කොටසක් තියෙන්නේ නැති. එයා ක්ෂණිකවම අපි දන්නවා මෙන්න මේ ආකාරයට එළියට විදිනවා. සිලින්ඩර් ආකාර විදිහටමයි අපි හිතන්නේ. පොදු ස්පර්ශකයක් ගැහුවා මෙහාට R මේ බලය R. මේ බලයෙන් තමයි එයා තොරණයට ගන්න. හරිද? ඊළඟට මෙයාගේ මේ පැත්තට ගත්තොත් එහෙම අවසාන ප්‍රවේගය ඇත්තටම එන්නේ අපිට යූරින V. මෙයාගේ ආරම්භක ප්‍රවේගය මේ පැත්තට V. එහෙනම් වාතයට දානවා. වාතය සලකා මක් කරනවාද? තප්පරයකදී පිටවන ස්කන්ධය සමානයි AU. ඒ වගේම තමයි තප්පරයකදී මේ තියෙන පොළවට සාපේක්ෂ ප්‍රවේග දෙක. මතක තියාගන්න මේ ලකුණු කිරේ මේ තියෙන පොළවට සාපේක්ෂ ප්‍රවේග දෙක තමයි මේ ලකුණු කරේ. හරිද? ගාණේ කියනවා. හරිද? ගාණේ කියනවා වෙනම මේ පැත්තට ප්‍රවේගයේ තියෙනවා U කියලා එකක්. එයා බෝට්ටුවට සාපේක්ෂයි. තප්පරයකදී පිටවන ස්කන්ධ පරිමාව තමයි මේ තියෙන්නේ. මේ තියෙන පිටවන ස්කන්ධය සමානයි AU රෝ. දැන් මොකද වෙන්නේ? අපි දානවා වාතයට තිරස් දිශාවට අපි දාමු මේ පැත්තට F සමානයි M වීරින mu බෙදීම t. අපි අර වෙන් කරගත්තට පස්සේ m බෙදීම t ට ආදේශ කරන්න පුළුවන් ළමයි AU රෝ. අවසාන ප්‍රවේගයේ මේ පැත්තට u ඍණ v ඍණ ආරම්භක ප්‍රවේගයේ මේ පැත්තට අනිත් පැත්තට ඍණ v. මෙන්න මෙතනින් ළමයි ඍණ v ඉවත් වුණාට පස්සේ උත්තරයක් එනවා මේ පැත්තට r සමානයි AU වර්ග රෝ. මෙන්න මෙහෙම උත්තරේ ගත යුතුයි. හරිද? ඊළඟට දැන් ඕනේ ටක් ගාලා හදාගෙන යන්න මේකට ඩිස්කස් ඔයගොල්ලෝ හදලා තියෙන තැනනේ අපි කතා කරන්නේ. ආයෙ මේකට වෙලාවක් දෙන්න බෑ වෙනම හදාගෙන යද්දි. එතකොට අඩුපාඩු ටික හදාගෙන යන්න. එතකොට ඕකේ යටතේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි යම් මොහොතක ප්‍රවේගයේ v අයත් කරගත්තා. මේකෙදි ස්කන්ධයේ කැපිටල් M මෙයා යනවා කියලා තියෙනවා සිම්පල් t කාලයකදී. මට මතක හිටියේ ගාන දුන්නා සිම්පල් t කාලයක් තමයි දුන්නා t සමානයි බිඳුව මෙතන. මෙහා t සමානයි t. දත්ත අණුව අපි මේකේ විචලනය කරමු අවස්ථා ටික. දැන් මොකද කරන්නේ? කැපිටල් M ස්කන්ධය වන්නලු. හරිද? මේක යටතේ බල සටහන ලකුණු කරනකොට බර පහළට mg ලකුණු කරන්නත් ඕනේ mg. ඒ වගේම උඩට තියෙනවා r dash. ඇත්තටම මේ උඩට තියෙන r dash කියලා කියන්නේ ජලයෙන් නැති කරනවා ඉහළට. එයා උඩුකුරු තෙරපුම වෙනවා. තාම අපි ඒක කතා කරලා නැහැ. නමුත් ද්‍රව්‍ය දෙකක් තියෙනවා නම් පොදු ස්පර්ශකයක් ගැහුවොත් උඩට බලයක් ක්‍රියාත්මක වෙනවා කියලා උඩට r dash එකක් තිරසට r එකක් පහළට බර ලකුණු කරලා තියෙන්න ඕනේ රූප සටහන. එහෙනම් දැන් අපි මේක යටතේ යොදමු තිරස් දිශාවට චලිත සමීකරණයක් යොදලා ඉවර වෙලා තිරස් දිශාවට f සමාන m යොදමු. ස්කන්ධය ගන්න m සාමාන්‍ය ගාන. f කියලා කියන්නේ r. ප්‍රතිරෝධී බල නැහැ. r සමානයි ස්කන්ධය m වතාවක් තොරණේ a. එතකොට r වලට ආදේශ m සමානයි r වලට ආදේශ කරන්න පුළුවන් AU වර්ග රෝ බෙදීම a. එතකොට a දන්නෙත් නැහැ. a ට ආදේශ කරනවා phi r වර්ග u වර්ග රෝ බෙදීම. මෙන්න මේ a හොයන්න ඕනේ. m. a හොයන්න අපි මොකද කරන්නේ? චලිත සමීකරණයක් දාමු මේකේ මෙන්න මේ චලිතයට. මේ දිශාවට දානවා චලිත සමීකරණයක් ත්වරණය හොයාගන්න විස්ථාපනයේ නැති. v සමානයි u ධන at යොදමු. දැම්මක් වෙනවද? v අවසාන ප්‍රවේගය. ඔන්න දන්නවා. u ආරම්භක ප්‍රවේගය බිඳුවයි. මේ නිශ්චල තොවිලා තියෙන්නේ. a වතාවක් t. එතනින් a එනවා v බෙදීම t කියලා. මෙන්න මෙයාව ගැන ආදේශ කරන්න මේ a ඉන්න තැනට. එහෙනම් මේක 1 මෙහා 2 දෙකෙන් එකට ආදේශ. දැන් මොකද වෙන්නේ? එහෙනම් ස්කන්ධය m නම් සමානයි phi r වර්ග u වර්ග රෝ ත්වරණය v වතාවක් t උඩින් එනවා. phi r වර්ග u වර්ග රෝ t බෙදීම v. ඔන්න ඔය ආකාරයට එන්න ඕනේ අපිට ස්කන්ධයට අගයක්. දැන් තාම ඉවර නෑ වගේ ළමයි.
දැන් අහන B කොටස. B කොටසේ විශේෂත්වය තමයි මෙයාගේ ස්කන්ධය අපි දන්නවා ක්‍රමානුකූලව අඩු වෙනවා. ස්කන්ධය ක්‍රමානුකූලව අඩු වෙනවා නම් දරුවෝ එන්න F සමාන ma අනුව මේ රූප සටහනක් අනුව මක් වෙනවද? ටෝටල් ස්කන්ධය ක්‍රමානුකූලව අඩු වෙනවා නම් එන්න ත්වරණය මෙයාගේ මතක තියාගන්න ස්කන්ධය අඩු වුණා කියලා නැසින්නේ හරස් කඩ වර්ග ඵලය වෙනස් වෙන්නේ නැති හින්දා විදින වේගය තවදුරටත් නියතයි. ඒක ගානේ මම කතා කළෙත් නැහැ. ඒ කෙසේ වෙතත් ස්කන්ධය අඩු වීමක් වෙනවා නම් මෙයාගේ මක් වෙන්න ඕනේ? ත්වරණය වැඩි වීමක් වෙන්න ඕනේ. හරිද? ඕකේ යටතේ ලියවෙන්න තියෙන මෙච්චරයි. හරස් කඩ අරය නොවෙනස් වන බැවින් හරස් කඩ අරය නොවෙනස් වන බැවින් විදින ශීඝ්‍රතාවයේ වෙනසක් සිදු නොවේ. ඒ අනුව තෙරපුම් බලය නියත වන අතර තිරස් තෙරපුම් බලය නියත වන අතර තිරස් තෙරපුම් බලය නියත වන අතර ස්කන්ධය අඩු වන විට ත්වරණය වැඩි වේ. ඊළඟට මේකේ තියෙන කාරණාව තමයි ශීඝ්‍රයෙන් මතක තියාගන්න ඕනේ ශීඝ්‍රයෙන් ත්වරණය වැඩි වෙනවා. හරිද? වක්‍ර ප්‍රස්ථාරයක් එහෙම ඇන්දොත් තමයි අපි සාමාන්‍ය ඕගොල්ලෝ ඔය VT කාල වක්‍රයක්. ඕගලන්ට තියෙන VT කාල වක්‍ර තියෙනවනේ. ප්‍රවේග කාල වක්‍රයක් ඇන්දොත් ඕගලන්ට සාමාන්‍ය ප්‍රවේග කාල වක්‍රය තමයි නියත ත්වරණ. හරිද? මෙයාගේ වක්‍රය ළමයි මෙහෙම වෙනවා. හරිද? වක්‍රය ඔහොම වෙනවා. විභාග ප්‍රශ්න වලදී ඔව්වත් දීලා තියෙනවා. රයිට් මෙන්න ඊළඟට ළමයි අර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිත කරන වෝටර් ජෙට්ද මොනවද මන් දන්නේ නැහැ. කොහොම හරි කකුල් දෙකේ ගැට ගහගෙන ඔය කියන පෙට්ටියක් පිටේ ඉල්ලගෙන කකුල් දෙකේ නැසිනි දෙකකින් තරලේ පහළට හරි ගන්න. ලියන්න ඕකට ඒ සංචාරක කර්මාන්තයේදී සංචාරක ආකර්ෂණය පිණිස සංචාරක ආකර්ෂණය පිණිස සංචාරක ආකර්ෂණය පිණිස මුහුදු වෙරළ තීරය තුලදී මග පෙන්වන්නන් විසින් කමාවක් දාලා ලියන්න මුහුදු ජලය සිරස්ව පහළට විදිමින් චලනය වෙමින් හෝ රැඳිය හැකි වන පරිදි ක්‍රීඩාවක් හඳුන්වා දී තිබේ. හරිද? ඒකේ නම හොයලා ඒකේ නම ඔයගොල්ලෝ දාගන්න ළමයි. වෝටර් ජෙට්ද මොනවද මන් දන්නේ නැහැ කියනවා. කොහොම හරි අපි දන්න කතන්දරේ තමයි ඕක දැකලා තියෙනවා. හඳුන්වා දී තිබේ. මෙහිදී ඔන්න දැන් තමයි පටන් ගන්නේ. මෙහිදී කිලෝග්‍රෑම් 60ක් වන විදේශිකේ ටැංකියක් පිටේ රඳවා ගනු ලබන අතර එහි ස්කන්ධය ජලය සමග කිලෝග්‍රෑම් 5කි. කියන්නේ මුළු ස්කන්ධය 65ක් වෙනවා. අමතක කරන්න එපා. මෙම පුද්ගලයා ඔහුගේ මෝටරය ක්‍රියාත්මක කරනු ලබන අතර ඔහුගේ පිටේ බැඳි ටැංකියේ ඇති මෝටරය ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් නලයක් මාර්ගයෙන් ඔක ෆ්ලෙක්සිබල් නලයක් වෙන්න ඕනේ. නලයක් මාර්ගයෙන් මුහුදු ජලය ටැංකියට ඇදගනු ලබන අතර
ටැංකියෙන් නිකුත් වන කුඩා නල දෙකක් ඔහුගේ පාදවල පතුල කුඩා නල දෙකක් ඔහුගේ පාදවල පතුල කරා ගමන් කරයි. මෙම එක් නලයක අරය R සමානයි 2.1 සෙන්ටිමීටර් වෙයි. මෙම එක් නලයක අරය 2.1 සෙන්ටිමීටර් වෙයි. සෙන්ටිමීටර් වෙයි. ඔහු මෙමගින් ජලය නිකුත් කොට සිරස්ව අවකාශයේ සමතුලිතව පවතී නම් දැන් මෙයා උඩ යන්නේ නැහැ ළමයි. එහෙනම් අපිට අර අවස්ථිතික නෝන රාමුක සම්බන්ධතාවය ලොකුට යොදන්න යන්න ඕනේ නැහැ. සිරස්ව අවකාශයේ සමතුලිතව පවතී නම් පතුල මත ඇති නැසින්නක් මගින් සිරස්ව පහළට මුහුදු ජලය විදින වේගය මුළු සිරස්ව පහළට මුහුදු ජලය විදින වේගය සොයන්න. ඕකේ දෙනවා ළමයි ගුරුත්වෝත්තරණය 10 ms ශ්‍රේණි 2යි කියලා ගන්න ඕනේ. G සමානයි 10 ms ශ්‍රේණි 2යි. ඒක විභාග ප්‍රශ්න පත්‍රවල නම් උඩම තියෙනවා. ඒ වගේම ρ සමානයි 1024යි. මුහුදු ජලයේ ඝනත්වය 1024යි. kgm ඍණ 3යි කියලා ගන්න වෙනවා. හරි. ඔන්න ඩේටා ටික. මුහුදු ජලයේ ඝනත්වය 1024යි kgm ඍණ 3යි. ගුරුත්වෝත්තරණය 10 ms ශ්‍රේණි 2යි. ඒක ගන්න. ඊළඟ ප්‍රශ්නය B කොටස. දැන් ඔහු ඉහත නැසින්න මගින් නිකුත් කරන ලද ඉහත A කොටසෙහි දැන් ඔහු මගින් ඉහත A කොටසෙහි නැසින්න මගින් නිකුත් කරන ලද වේගයට වඩා
1 වේගයට වඩා නව ප්‍රවේගය u dash 1.5 u ප්‍රවේගයෙන් තරලය මුදා හැරීම ආරම්භ කරන අතර ඒ කියන්නේ ඉහත ප්‍රවේගයට වඩා 1.5 u වලින් විදින්න ගත්තා. ඔව් u dash 1.5 u ප්‍රවේගයෙන් තරලය මුදා හැරීම ආරම්භ කරන අතර ඉහත ප්‍රවේගයට වඩා ඔය ගුණයකින් කරන අතර ආරම්භ කරන අතර එවිට ඔහු තව දුරටත් මෙන්න අමුතු කතන්දරය. හරි තව දුරටත් එම තිරස් මට්ටමේම පැවතෙමින් ඒ කියන්නේ කලින් තිරස් මට්ටමේම පැවතෙමින් තිරස් දිශාවට ගමන් කිරීම සඳහා පෙළඹේ. හරිද? තිරස් දිශාවට ගමන් කිරීම සඳහා පෙළඹේ. තිරස් දිශාවට ගමන් කිරීම සඳහා පෙළඹේ. එවිට ඔහු සිරසට දරන ආනත කෝණය තීටා වන අතර එය දෙක රූපයේ දැක්වේ. හරි. දැන් මේ ගාන හරිම ඔයගොල්ලෝ මේක දැකලා ඇති මේ water float water jet අද බලන්න ඉන්ටර්නෙට් through මේ ඉන්ටර්නෙට් එකේ ගහලා මේක බලලා වීඩියෝ එක බලලා ඉවර වෙලා ළමයි ඔයගොල්ලෝ ගාන හදාන්න. එතකොට ඔයගොල්ලන්ට දැනෙයි හිටගෙන ඉන්නවා මිනිහේ ඉස්සරහට යන්න ගන්නවා. ඉස්සරහට යන්න ගත්ත ගමන් දරුවෝ මෙහෙම පොඩ්ඩක් ඇන්ගල් වෙනවා. හරිද? ඇන්ගල් වෙච්ච ගමන් දැන් මම යාගේ මේ ප්‍රවේගය චුට්ටක් වැඩි කරනවා. වැඩි කළා ඇන්ගල් කරනවා. හැබැයි මතක තියාගන්න වැඩි කරලා ස්කේලින් හිටියොත් වැඩි කරලා එයා ආයෙ උඩ ගියා. වැඩි කරලා චුට්ටක් ඇන්ගල් කරොත් ඉස්සරහට ගියා. අන්න බලමු අපි මේකේ මොකද වෙන්නේ කියලා. හරිද? පළවෙනි ප්‍රශ්නේ. ඒකේ 1. හරිද? අහනවා. මොහුගේ නිදහස් බල සටහන දෙක රූපේ ලකුණු කරන්න. බලය ලකුණු කරාම වැඩේ තේරෙයි. නිදහස් බල සටහන දෙක රූපේ ලකුණු කරන්න. ඊළඟට මොහු ඉදිරියට ඇදී යන්නේ මොහු තිරස්ව ඉදිරියට ඇදී යන්නේ කිනම් බාහිර බලයක් උපයෝගී කොටගෙනද ඊළඟට මොහු එම මට්ටමේ පවතින්නේ කුමන ආකාරයෙන්ද?
වරහන් ඇතුලේ දාගන්න බලයන් ඇසුරින් පැහැදිලි කරන්න. බලයන් ඇසුරින් පැහැදිලි කරන්න. ඊළඟට අන්තිම ප්‍රශ්නේ. අන්තිම ප්‍රශ්නේ තමයි ඔහු සිරසට ආනත කෝණය සොයන්න. ඔහු සිරසට ආනත කෝණය සොයන්න. හරි. ඔය ඇති ළමයි. තව ප්‍රශ්න කීපයක් දෙන්න පුළුවන්. මෙයා තිරසට පටන් ගත්තාම මෙයාගේ මෙච්චර කාලයකදී මෙච්චර දුරක් මෙච්චර ප්‍රවේගකින් ගියා කිව්වනම් තිරස් දිශාවට තොරණය. ඊළඟට මොහුගේ තිරස් දිශාවට පවතින තොරණය සොයන්න. සිරසට ආනත කෝණයක් සොයන්න. මොහුගේ තිරස් දිශාවට පවතින තොරණය සොයන්න. දැන් තොරණේ හරිනේ. ආරම්භයේ පටන් ගත්ත ගමන් එක තැනක ඉඳලා මෙච්චර කාලයක ගියා කියන චලි සමීකරණයක් දාන්නත් පුළුවන්. ඔය විදිහට තමයි ළමයි නිව්ටන්ගේ නියම දුවන්නේ. වෙන ක්‍රමයක් නැහැ. චලිත සමීකරණයි බලයි ඔය එක එක අවස්ථා ටික තමයි දුවන්නේ. එහෙනම් ළමයි ඔය රූප සටහන් දෙක දාගන්න චුට්ටි වෙලාවක් අරගෙන මතක තියාගන්න නිව්ටන්ගේ නියමවල තියෙන අවස්ථා හතරක්. පළවෙනි එක සාමාන්‍ය ආකාරය, දෙවෙනි එක ස්කන්ධය වෙනස් වීමේ ශීඝ්‍රතාවය සම්බන්ධ ගැටලු. ඒකෙදි මතක තියාගන්න අවකාශයේදී ස්කන්ධය චලනය වෙනවා. ඒ කියන්නේ ස්කන්ධය චලනය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තොට්ටක් වගේම කපලා විසික් කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්කන්ධය චලිත කරවීම. ඊළඟ කාරණාව තමයි ආවර්තීයව. මතක තියාගන්න ආවර්තීයව ගැටෙනවා බිත්තියක. වෙඩි තියාගෙන යනකොට බිත්තියක් ගැලවිලා වැටෙනවා. මොන හරි ද්‍රව්‍යයක් වැදිලා. ඒක තමයි ළමයි අර පෙට්ටියක. එහෙම නැත්නම් ටයර් එකකට හුලං ගහලා ඉවර වෙලා ඒ හුලං ඒ කියන්නේ ඔය කියන වාතාංශු අධි වේගයෙන් ගැටීම මත මුළු අවුරුද්ද පුරාවටම ටයර් එක අර සවි ශක්තිමත්ව තියෙනවා. අන්න ඒ වගේ සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඊළඟට තමයි ළමයි මේ ආකාරයට අවස්ථිතික නවරාමුක තරලයක් විදලා ඉවර වෙලා රොකට් මූලධර්මය කියන එක පාවිච්චි වෙන්න පුළුවන්. එතකොට ඔය ක්‍රම හතර මේවා උදාහරණ නෙමෙයි ළමයි. ඔය ක්‍රම හතර ඒ කියන්නේ හැම වෙලේම මූලධර්මයක් තියෙනවා. ඔය ක්‍රම හතර වෙනස් වීම මත තමයි අපිට ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයේ සම්පූර්ණ නිව්ටන් නියම ටික දුවලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අර ගැටලු මේ ගැටලු කියලා නෙමෙයි ළමයි අර නිව්ටන්ගේ නියමයේ තියෙනවානේ F සමානයි m. ඒක අපි කොටස් වලට වෙන් කරලා මාන වශයෙන් සත්‍ය වෙන පරිදි සම්බන්ධතා ටික ගොඩ නැගුවා. එහෙනම් නිව්ටන්ගේ දෙවරි නියමයේ සම්බන්ධතා ටික ඔච්චරයි අපි ඉදිරියේදී ගණන් ටික හදමු. මේ රූප සටහනේ අවශ්‍ය දත්ත ටික දාගන්න, ඔය ගාන හදන්න. හදලා ඉවර වෙලා ඕගොල්ලෝ ගැටලුවක් තිබුණොත් මගෙන් අහන්න. එහෙනම් අපි ඊළඟ සමුදා කතා කරමු ළමයි. හැමෝටම ආයුබෝවන්.